මිහින්තලා පූජා භූමියේ උඩමළුවේ ඉඳලා වේගයට පෙළ බැහැගෙන මම මේ ප්‍රවේශලා ඉන්නේ මිහින්තලේ මැදමළුවේ. මිහින්තලේ විහාරයේ හිටිය භික්ෂුන් වහන්සේලා තමන්ගේ පරිපාලන කටයුතු සඳහා ආගමික කටයුතු සඳහා තීරණය ගැනීමට රැස් වුණු ස්ථාන සන්නිපාත ශාලාව. මේ වගේ රැස්වීම් ශාලාවල මූලිකම ලක්ෂණය තමයි ශාලාව මැදයට වන්නට පිහිටලා තිබෙන මේ විශේෂ පීඨිකාව. පහතමාලේ ඉඳලා මම මේ ප්‍රවේශ වුණේ ධාතුපුරේ ඉහළ මාලේ. මිහින්තලා පූර්ව ලිපිවල කරුණු කීපයක් සඳහන් වෙනවා. දැන් මේ ලිපි දෙකම එකම ලිපියේ කොටස් දෙකක්. මගේ මීළඟ සූදානම මිහින්තලේ මහා දානශාලාවට ඔබ රැගෙන යන්න. ඉතින් මේ පිළිබඳ කියන්න තොරතුරු බොහොමයි. නමුත් අදට අපේ වැඩසටහනට ලැබී තිබෙන කාල සීමාව මෙතකින් අවසන් වෙනවා. අයිබෝවන්. අතීත මතක මම පෙත් ඔස්සේ අදත් ඔබ සමග ඇවිද යන්නට උරුම යාත්‍රාව සමගින් ඔබ වෙතට ආවා. ශ්‍රී ලාංකේය බෞද්ධ උරුමයේ වටිනාකම් දෙකකින් සමන්විතයි. එකක් තමයි එහි ගැබ්වෙන ආගමික වටිනාකම්. දෙවැන්න එහි ගැබ්වෙන ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකම්. ඉතින් ඒ නිසා මේ බෞද්ධ උරුම නරඹන්න එන බැතිමතෙක් එහි ගැබ්වෙන ඓතිහාසිකාගයත් ඒ වගේම ආගමික වටිනාකමත් කියන මේ දෙයංශය පිළිබඳවම යම් දැනුමකින් යුක්ත වෙන්න ඕනේ. එහෙම වුණොත් විතරයි නිසියාකාරයෙන් මේ උරුමය විඳින්න කියවන්න හැකියාව ලැබෙන්නේ. අවාසනාවකට වගේ දශක කිහිපයක ඉඳන් අපේ රටේ පරිපාලනය ඉතිහාස ක්ෂේත්‍රයට පුරාවිද්‍යා ක්ෂේත්‍රයට ලබා දීලා තියෙන අවම ප්‍රමුඛත්වය නිසා අවම අවධානය නිසා මේ රටේ પરම්පරා කිහිපයක්ම ඉතිහාසයෙන් පුරාවිද්‍යාවෙන් සැලකිතු මට්ටමින් ඈත් වුණා. ඒ නිසා අපි මේ අභිමානවත් උරුමේ අයිතිකාරයෝ කියලා කොච්චර කෑ ගැහුවත් ඒ උරුමේ නියම වටිනාකම් දන්නේ මේ රටේ ජීවත් වෙන පිරිසෙන් 14ක් විතරයි. අන්නේ අඩුව පිරිමහලා ඒ රික්තය පුරවලා නැවත වතාවක් අපේ මේ බෞද්ධ උරුමේ නියම වටිනාකම් සමාජගත කිරීම සඳහා වන ප්‍රයත්නයක් දැරීමයි අපේ මේ වැඩසටහනේ අරමුණ. ඉතින් ඒ නිසා ඒ වටිනාකම් ඔබට ලබා දෙන්නට ඒ වටිනාකම් අපෙන් ලබා ගන්නට අදත් ගොඩ වෙන්න මේ අපේ උරුම යාත්‍රාවයි මේ ඔබේ උරුම යාත්‍රාව. ගියවර අපි ඔබට පොරොන්දු වුණා ධාතු කරයෙන් පස්සේ මිහින්තලේ මහා දානශාලාව පිළිබඳ විස්තරයක් ඔබට ඉදිරිපත් කරනවා කියලා. මම මේ ප්‍රවේශ වුණේ මිහින්තලේ මහා දානශාලාවට. ඊට පෙරත් මම ඔබට කිව්වා වගේ ලංකාවෙන් මහා පරිමාණ දානශාලා දෙකක් පිළිබඳ අපිට වාර්තා වෙලා තියෙනවා. ඉන් එකක් පිටා තිබෙන්නේ අනුරාධපුරයේ අබේගිරි පරිශ්‍රයේ. දෙවෙනි මහා පරිමාණ දානශාලාව මිහින්තලා පරිශ්‍රයේ පිහිටා තිබෙන්නේ. සාමාන්‍යයෙන් මේ දානශාලා හඳුන්වන්න මහා වංශයේත් අභිලේඛනවලත් විවිධ නම් භාවිතා කරලා තියෙනවා. දැන් මහා වංශයේ නිතරම දානශාලාව හඳුන්වන්නේ භත්තශාලා කියන නමින්. බත්හල. එහෙම නැත්නම් භෝජනශාලා භෝජනහල කියන වචනයත් පාවිච්චි වෙලා තියෙනවා. අභිලේඛනවල නම් මේ වගේ දානශාලා හඳුන්වන්න පාවිච්චි කරලා තියෙන වචනය තමයි මහාපකවට කියන වචනය. මේ පාලියේ තියෙන පාක කියන වචනයෙන් ඉවීම, පිසීම, මේරීම වැනි අදහස් අර්ථවත් වෙනවා. ඒ නිසා උයන තැන හඳුන්වන්න, මුළුතැන්ගේ හඳුන්වන්න මහාපකවට කියන වචනය අපේ අභිලේඛනවල භාවිතා කරලා තියෙනවා. එතකොට මේ දානශාලාවක අවශ්‍යතාවය තියෙන්නේ විහාරයේ වැඩ වාසය කරන ස්වාමින් වහන්සේලාගේ දෛනික ආහාර පහසුකම් සම්පාදනය කිරීම.
ඇත්තට කවුද මේ වගේ තැනක ආහාර ගන්නෙ? සාමාන්‍යයෙන් විහාරයේ ඉන්න සියලුම භික්ෂුන් වහන්සේලා දානශාලාවෙන් යැපෙන්නේ නැහැ. එයින් කොටසක් අර සම්ප්‍රදායික ක්‍රමයට. ඒ කියන්නේ පිණ්ඩපාතයෙන් යැපෙනවා. රෝගී වෙලා ගිලන්හන් වල වැඩ ඉන්න ස්වාමින් වහන්සේලාටත් දානශාලාවට ප්‍රවේශ වෙන්න හැකියාවක් නැහැ. ඒ නිසා ඒ පිණ්ඩපාතයෙන් යැපෙන්නා වූ භික්ෂුන් වහන්සේලාත් ගිලන්හල් වල ඉන්න ස්වාමින් වහන්සේලාත් හැර අවශේෂ ස්වාමින් වහන්සේලාට දානශාලා වලින් දානෙ ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. දැන් මුල් කාලේ ඒ කිව්වේ බුද්ධ කාලයේදී භික්ෂුන් වහන්සේලා සඳහාම වෙන් වෙච්ච දානශාලා භාවිතා වුණේ නැහැ. මුල් වතාවට ආජීවකයන් පරිබ්‍රාජකයන් ආදී අනෙකුත් ආගමික කණ්ඩායම් එක්ක භික්ෂුන් වහන්සේලාත් පොදු භෝජන ශාලාවල තමයි දාණය සපයා ගත්තේ. හැබැයි යම් යම් කාල සීමාවල ඇතිවෙච්ච ප්‍රායෝගික ගැටලු නිසා බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සඳහාම වෙන් වෙච්ච දානශාලා පිහිටවන්න අනුදැන වදාළ බව අපේ ත්‍රිපිටක සාහිත්‍යයේ සඳහන් වෙලා තියෙනවා. ඒ අනුව දානශාලාව බෞද්ධ විහාරාරාමවල මූලික අංගයක් බවට පරිවර්තනය වුණා. දැන් බුදුදහම ලංකාවට හඳුන්වා දීමෙන් පස්සේ අපේ රටෙත් දානශාලා සංස්කෘතිය ඇති වුණා. අපේ මුල්ම දානශාලා විදිහට අපි සලකන්නේ මහා විහාරයේ පිහිටා තිබෙන ඒ කිව්වේ අනුරාධපුර මහා විහාරයේ පිහිටා තිබෙන චතුස්සාලා කියන දානශාලාව. චතුස්සාලාව. එතකොට රජතුමා විසින් අනුරාධපුර ඇතුල් නුවර තවත් දානශාලාවක් පිහිටෙව්වා භික්ෂුන් වහන්සේලාටත් මෙහෙණින් වහන්සේලාටත් දානය ලබා ගැනීම සඳහා. ඒක අපි හඳුන්වන්නේ මහා පාලී දානශාලාව කියලා. මෙන්න මේ චතුස්සාලාවත් මහා පාලී දානශාලාවත් තමයි අනුරාධපුර යුගයේ ක්‍රියාත්මක වෙච්ච ප්‍රධානම දානශාලා දෙක විදිහට පෙන්වා දෙන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් මේ දානශාලාවල ආකෘතිය සමාන රූපී බවක් පෙන්눔 කරනවා. ඊට ප්‍රවේශ වෙන්න ප්‍රධාන දොරටුවක් තියෙනවා. ඒ ප්‍රධාන දොරටුවෙන් ප්‍රවේශ වුණාම විවෘත අවකාශයකට තමයි ඇතුල් වෙන්නේ. මේ ආයත චතුරස්‍රාකාර අවකාශයේ මැද තරමක් ගැඹුරු තවත් ප්‍රදේශයක් පිහිටා තිබෙනවා. අපි ඒක හඳුන්වනවා මැද කොටස නැත්තම් මැද මළුව කියලා. එතකොට ඒ වටා තියෙන අවකාශය තරමක් තනිතලා භූමියක්. අපි සාමාන්‍යයෙන් හිතනවා මේ තනිතලා භූමිය මේ උස් තනිතලා භූමිය වේදිකාවක් වගේ තියෙන භූමිය මුළුතන් ගයක් විදිහට පාවිච්චි කරන්නේ නැති කියලා. එතකොට එක් පැත්තක් මුළුතන් ගයක් වශයෙන් පාවිච්චි කරන්නේ නැති ඒ වගේම පළල් පැත්තේ දානශාලාව සඳහා අත්‍යවශ්‍ය වන ඔරු පිහිටා තිබෙනවා. සමහර විද්වතුන් අදහස් කරනවා මේ කණුපේලි වලින් සීමා කරලා තියෙන වේදිකාමය කොටස අර දාණය ලබාගත් භික්ෂුන් වහන්සේලා දාණය වැළඳීම සඳහා යොදා ගන්න නැති කියලා. ඒ අනුව මේ කණුපේලි අතරේ ඇතැම් විට පේලි ක්‍රමයට ආසන පනවා තිබෙන්නේ නැති කියලත් ඇතැම් මුගතුන් විශ්වාස කරනවා. නමුත් ඒ පිළිබඳ පොදු තීරණයක් නැහැ. දැන් ඔබට පේනවා මම මේ රැඳී සිටින ස්ථානයට ඉහළින් විශාල දිය පිහිල්ලක් පිහිටා තිබෙනවා. අපි මීට පෙර වාර්තා කරපු අර නාගපකුණ ඉඳලා රැගෙන ආපු ජලය මැටිනල ඔස්සේ රැගෙන ආපු ජලය මේ දියපිහිලි වලට යොමු කරලා දානශාලාවේ ඉවුම් පිහුම් සඳහා අවශ්‍ය ඒ වගේම පානීය කටයුතු සඳහා අවශ්‍ය කරන ජලය සපයාගත්ත බව තමයි දැනට අනාවරණය වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ඉදිරිපස තියෙන වේදිකාමය කොටස මුළුතැන්ගේ අවශ්‍යතාව සඳහා භාවිතා කරපු විවෘත අවකාශයක් විදිහට තමයි අපිට අඳුර ගන්න තියෙන්නේ. මේ දෙපැත්තෙම තීරු 4කට ඒ කියන්නේ එක් පැත්තකට තීරු 4 ගානේ දෙපැත්තෙම පේලි 8කට ගල්කණු පිහිටා තිබෙනවා. ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ගල්කණු මගින් දරා සිටිය පියස්සකින් දානශාලාව සමන්විත වුණා කියන එකයි. එතකොට මේ ගල් අල්ලලා තියෙන මේ මැද කොටස පියස්සකින් තොරව විවෘතව තියෙන්නේ නැති ඒ වටා තිබෙන මේ වේදිකාමය කොටස පියස්සකින් ආවරණය වෙලා තියෙන්නේ නැති කියලයි අපි දැනට විශ්වාස කරන්නේ. දැන් මිහින්තලයේ වැඩ වාසය කළා
අඩුම ගානේ ක්‍රිස්තු වර්ෂ 5 වන සියවස වෙනකොට ස්වාමින් වහන්සේලා 2000ක්. පාහියන් හාමුදුරුවෝ Tamanගේ වාර්තාවේ දක්වනවා මහා විහාරයේ භික්ෂුන් වහන්සේලා 3000කුත්, අබේගිරියේ භික්ෂුන් වහන්සේලා 5000කුත්, සෑගිරියේ, මිහින්තලේ, චේතියගිරියේ භික්ෂුන් වහන්සේලා 2000කුත් වැඩ වාසය කරු බව. මීට පෙර ඔබට අපි පෙන්නපු අර 4 වෙනි මිහිඳු රජුගේ මිහින්තලා පූර්වලිපියේ මේ දානශාලාව ගැන බොහෝම වැදගත් තොරතුරු ඇතුළත් වෙලා තිනවා. ඒක කියනවා කොහොමද භික්ෂුන් වහන්සේලා මේ දාණය ලබා ගන්න එන්න ඕනේ. උන්වහන්සේලා උදෑසනම නැගිටලා මුවදෝවණය කිරීම ආදී සිදු කිරීමෙන් පස්සේ අර සතර ආරක්ෂාව සිහිපත් කරන්න ඕනේ කියලා ඒ සෙල්ලිපියේ කියලා තියෙනවා. මොනවද මේ සතර ආරක්ෂාව කියලා කියන්නේ? ඔබ දිනපතාම වගේ සිහිපත් කරන ගාථාවකත් මේ සතර ආරක්ෂාව සඳහන් වෙලා තියෙනවා. නමාමි බුද්ධං ගුණසාගරන්තං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ jigucchෝ සකලෝ දුගන්ධෝ ගච්ඡanti සබ්බේ මරණං අහංච. මේක තමයි සතර ආරක්ෂාව කියලා අටුවාවල විස්තර කරලා තියෙන්නේ. නමාමි බුද්ධං ගුණසාගරන්තං කියලා ඒ ගුණේ සාගර වූ බුදුන් වහන්සේට නමස්කාර කරනවා කියලා බුද්ධානුස්සතිය වඩනවා. ඊළඟට සත්තා සදා හොන්තු සුඛී අවේරා කියලා. සීල සත්‍යෝ සමදා සුවපත් වෙත්වා අවෛරී වෙත්වා කියලා මෙත්තානුස්සතිය වඩනවා. කායෝ jigucchෝ සකලෝ දුගන්ධෝ කියලා මේ ශාරීරිය සර්ව ප්‍රකාරයෙන්ම දුර්ගන්ධෙන් යුතුයි කියලා අසුභානුස්සතිය වඩනවා. අනතුරුව ගච්ඡanti සබ්බේ මරණං අහංච කියලා සීල සත්‍යෝ මරණය කරා ගමන් කරනවා කියලා මරණානුස්සතිය වඩනවා. මෙන්න මේ කියන මේ බුද්ධානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති සහ මරණානුස්සතිය කියන හතර තමයි අට කතාවල බෞද්ධයෙකුගේ සතර ආරක්ෂාව කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒ සතර ආරක්ෂාව සිහිපත් කරපු භික්ෂුන් වහන්සේලා ඊට පස්සේ අතුල් නුවර සලාක බෙදෙන ගෘහයට ඇතුල් වෙනවා. සලාක බෙදෙන ගෘහයට ඇතුල් වෙලා Tamanට දානය සඳහා නියමිත කූපන් පත්‍රය නැත්නම් සලාක පත්‍රය ලබාගෙන දාන මෙත්ත සූත්‍රයෙන් පිරිත් කියන්න ඕනේ. ඒකේ කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා කරන්න ඕනේ. එහෙම සජ්ජායනා කරලා උන්වහන්සේලා දානශාලාවට වැඩම කරලා Tamanට නියමිත දාන කොටස ලබා ගන්න ඕනේ කියලා ඒ අභිලේඛනයේ සඳහන් කරලා තියෙනවා. දැන් මේ දාණය ලබා දීමේදීත් විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුණා. මිහිඳු රජුගේ පූර්වලිපියේ කියන විදිහට දාණය ලබා දුන්නේ දාන කොටස් ලබා දුන්නේ සමානව නෙවෙයි. ඒ භික්ෂුන් වහන්සේලාගේ දැනුමේ ස්වභාවය අනුව ලබා දුන්න දාන කොටස වෙනස් වුණා. එහි පැහැදිලිව කියලා තියෙනවා විනය පිටකය හදාරන භික්ෂුන් වහන්සේලා සඳහා දාන කොටස් 5ක් ලබා දෙන්න කියලා. ඒ වගේම සූත්‍ර පිටකය හදාරන භික්ෂුන් වහන්සේලා ඉන්නවා නම් ඒ අය සඳහා දාන කොටස් 7ක් ලබා දෙන්න කියලා අභිලේඛනයේ කියලා තියෙනවා. අභිධර්මයට විශේෂ තැනක් ලැබුණා. ඒ නිසා අභිධර්ම පිටකය හදාරන ස්වාමින් වහන්සේලා ඉන්නවා නම් උන්වහන්සේලාට දාන කොටස් 12ක් ලබා දෙන්න කියලයි මේ අභිලේඛනයේ කියලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි. යම් ස්වාමින් වහන්සේ නමක් රෝගීව ඉන්නවා නම් ගිලන් වෙලා ඉන්නවා නම් උන්වහන්සේට හැකියාවක් නැහැ මේ දානශාලාවට ඇතුල් වෙන්න. අන්න ඒ වගේ ස්වාමින් වහන්සේලාට වෛද්‍යවරුන් විසින් නිර්දේශ කළාට පස්සේ ඒ නිර්දේශ කරන්නා වූ දාන කොටස් ප්‍රමාණයක් ලබා දෙන්න කියලා මිහිඳු රජුගේ පූර්වලිපියේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ විස්තර ටික දැනගැනීමෙන් පස්සේ අපිට පුළුවන් ඔබව රැගෙන යන්න දානශාලාවේ ප්‍රධානම ඉදිකිරීමක් වන බත් ඔරු ව්‍යංජන ඔරු නැරඹීම සඳහා. දානශාලාවක පරිපාලනය කියලා කියන්නේ ලේසි පාසු වැඩක් නෙවෙයි. මේ වගේ මහා පරිමාණ දානශාලාවක් පරිපාලනය කරන්න විශාල සේවක පිරිසක් අවශ්‍ය වෙනවා. දැන් මිහින්තලා පූර්වලිපියේ මේ දානශාලාවේ කටයුතු කරපු සේවක මණ්ඩලය පිළිබඳවත් ඔවුන්ට ගෙවන්න ඕනේ වැටුප් පිළිබඳවත්
විස්තර ඇතුළත් කරලා තියෙනවා. ඒ අනුව අපි දන්නවා අපේ බෞද්ධ සම්ප්‍රදාය අනුව වුණත් දානශාලාවක තීරණ ගන්න කොයිතරම් භික්ෂුන් වහන්සේලා ප්‍රමාණයකට කොයිතරම් දාන ප්‍රමාණයක් අවශ්‍යයිද කියන එක තීරණය කරන්න ස්වාමින් වහන්සේ නමක් වෙනම පත් කරලා හිටියා. ඒ ස්වාමින් වහන්සේලාව හඳුන්වන්නේ බත්තූපදේශක කියන නමින්. ඊට අමතරව දානශාලාවේ වැඩ කරගෙන යන්න ගිහි කාර්ය මණ්ඩලයකුත් අවශ්‍ය කරනවා. දැන් මිහින්තලා පූර්ලිපියේ ඒ ගිහි කාර්ය මණ්ඩලයේ විවිධත්වය හොඳින් විස්තර කරලා තියෙනවා. ඇතම් පිරිසක් හිටියා ඔවුන් දර සපයාගෙන ඇවිල්ලා දානේ වීමේ කටයුතු කරගෙන ගියා. තවත් පිරිසක් හිටියා දර සපයන්න ගියේ නැහැ, දර හොයන්න ගියේ නැහැ. ඒ සපයාගෙන ආපු වෙනත් අය සපයා දීපු දර භාවිතා කරලා දානය පිසුවා. තවත් පිරිසක් හිටියා ඒ අය තමන්ම ගිහින් දර සපයාගෙන ඇවිල්ලා දානය පිසීමේ කටයුතු සිද්ධ කළා. හතරවෙනි කොටස තමයි පිසීමේ කටයුතු කළේ නෑ. නමුත් අර දර සොයාගෙන එන්න යනකොට ආරක්ෂාවට මුරට ගියා. මෙන්න මේ වගේ විවිධත්වයකින් යුතු කාර්යභාරයන්හි නියුක්ත වෙච්ච සේවක කණ්ඩායමක් මේ දානශාලාවේ කටයුතු කළ බව තමයි මිහින්තලා පූර්ලිපියෙන් පේන්නේ. ඒ අයට තම තමන්ගේ කාර්ය අනුව ලැබුණු වේතන ප්‍රමාණය, වැටුප් ප්‍රමාණය වෙනස් වුණා. දැන් බොහෝ දෙනා අතරේ මේ ඔරු විශේෂය ජනප්‍රිය වෙලා තියෙන්නේ බත්තොරු කියලා. මේ මහා පරිමාණ බත්තොරු අබේගිරි දානශාලාවෙත් ඒ වගේම මිහින්තලා දානශාලාවෙත් තමයි අපිට දකින්න ලැබෙන්නේ. මීට අමතරව මීට වඩා කුඩා ප්‍රමාණයේ බත්තොරු ජේතවන විහාරය වගේ තැන්වල දානශාලා ආශ්‍රිතව දකින්න පුළුවන්. හැබැයි අපි බත්තොරු කියලා කිව්වට අභිලේඛනවල මේවට කියන්නේ බත්තොරු කියලා නෙවෙයි. අභිලේඛනවල සඳහන් වෙන්නේ බත්ත නාවා කියන වචනේ. නාවා කියලා කිව්වේ නැව්. ඒ නිසා මේක ඇත්තටම අපි කියන්න ඕනේ බත් ඔරු කියලා නෙවෙයි, බත් නැව් කියලා. මේ වගේ මහා පරිමාණ බත් නැව් නිර්මාණය කළේ තරමක් වක්‍රාකාර හැඩයක් එන විදියට කපා සකසා උපමට්ටම් කරපු ගල් ලෑලි කිහිපයක් එකිනෙකට සම්බන්ධ කිරීමෙන්. දැන් ඔබට පේනවා මේ බත්වර වුණත් මේ දෙපැත්තේ තියෙන ගල් පූරු බොහොම සමාන්තරව එකිනෙකට පුරුද්දා තිබෙනවා. ඒ වගේම දිගට ත්‍රිකෝණාශ්‍රාකාර හැඩයක් දරනවා. මේක ඇතුළ පොඩ්ඩක් බැලුවොත් ඔබට තේරෙනවා අපි භික්ෂුන් වහන්සේලාගේ පාත්‍රයක තිබෙන අභ්‍යන්තර වටකුරු භාවය මේ බත්වරුව තුලත් දකින්න පුළුවන්. එතකොට මේ බත්තරු ඇයි මේ තරම් විශාල ප්‍රමාණය නිර්මාණය කළේ? ඒකෙන් පේනවා විහාරයේ හිටපු භික්ෂුන් වහන්සේලාගේ සංඛ්‍යාවයි බත්තරුවේ විශාලත්වයයි සාපේක්ෂ වන බව. ආචාර්ය රෝලන්ඩ් සිල්වා 1980 දශකයේදී පමණ මේ බත් නැව් ගැන විශේෂ අධ්‍යයනයක් කළා. ඒක හරිම ආකර්ශනීයයි. එතුමා මේ බත්තරු වල ධාරිතාව ගණනය කරලා කොයිතරම් භික්ෂුන් වහන්සේලා ප්‍රමාණයකට මෙහි දාණය ප්‍රමාණවත් වෙන්නේ නැද්ද කියලා අධ්‍යයනයක් කළා. සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේලා භාවිතා කරපු පාත්‍ර කොටස් තුනකට බෙදන්න පුළුවන්. විශාල ප්‍රමාණය, මධ්‍යම ප්‍රමාණය සහ කුඩා ප්‍රමාණය කියලා. එතුමා විශ්වාස කළා භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතය සඳහා භාවිතා කරන්නේ නැත්තේ විශාල ප්‍රමාණයේ පාත්‍රය කියලා. ඒ විශාල ප්‍රමාණයේ පාත්‍ර හැඳින්වුවේ ආල්හක කියන නාමයෙන්. ආල්හක පාත්‍ර. එතකොට ඒ ආල්හක පාත්‍රයක ධාරිතාව අරගෙන මේ බත්තරුවේ ධාරිතාව ඒ ධාරිතාවෙන් බෙදුවම කොයිතරම් පාත්‍ර ප්‍රමාණයක් මේ ඔරුවට අල්ලනවද කියලා හොයා ගන්න පුළුවන්. ඒ අනුව එතුමා ගණනය කළා මේ මිහින්තලේ බත්තරුවේ අභ්‍යන්තර ධාරිතාව කියුබික් අඟල් 3,10,000ක් කියලා. කියුබික් අඟල් 3,10,000ක්. එතකොට ඒ කියුබික් අඟල් 3,10,000 අර ආල්හක පාත්‍රයේ ධාරිතාවෙන් බෙදුවට පස්සේ එනවා 2500ක්. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා 2500කට ප්‍රමාණවත් බත් මේ නැවේ පුරවන්න පුළුවන්. දැන් පාහියන් හාමුදුරුව අපිට කියන්නේ මිහින්තලේ හිටියේ භික්ෂුන් වහන්සේලා 2000ක් කියලා. එතකොට උන්වහන්සේ කියන ප්‍රමාණයයි අර අපි ගණනය කළාට පස්සේ එන ප්‍රමාණයයි දෙකම බොහෝම සමාන බවක් පෙන්වුම් කරනවා. ඒ වගේම එතුමා මේ පිටුපසින් පෙනෙන ව්‍යංජන උරුව කියලා හඳුන්වන කුඩා උරුවේ ධාරිතාවත් ගණනය කළා.
ඒ ව්‍යංජන ඔරුවේ ධාරිතාව කියුබික් අඟල් 85800ක් කියලයි ගණනය කරලා තියෙන්නේ. ඒ කියන්නේ සමස්ත බත් ඔරුවේ ධාරිතාවෙන් 127ක් විතර වෙනවා. මේ නිසා නූතන විද්‍යාත්මක ගණනය කිරීම අර ඓතිහාසික මූලාශ්‍රයේ තියෙන ගණනය කිරීම එක්ක බොහොම හොඳින් ගැළපීලා මහා විහාරයේ මේ මිහින්තලා මහා විහාරයේ හිටිය භික්ෂුන් වහන්සේලාගේ සංඛ්‍යාව පිළිබඳ ඉතා විශ්වසනීය හැඟීමක් අපේ හිත්වල තහවුරු කරනවා. අද දකින්න ලැබෙන දානශාලාව එහි මුල් කාලීන දානශාලාවේම පසුවර්ධනයක් වෙන්න පුළුවන්. අපි දන්නවා අපේ විහෙර විහාර බොහොමයක යම් ආකාරයක ධාන්‍ය සංචිතයක් පවත්වාගෙන ගිය බව. මිහින්තලෙත් එවැනි ධාන්‍ය සංචිත තිබ්බා කියලා කියන්න පුළුවන් විදිහේ කතා දෙකක් බෞද්ධ කතා සාහිත්‍යයේ අපිට හමු වෙනවා. එයින් වඩා පැරණි කතාව දක්නට ලැබෙන්නේ සීහලවත් උපකරණය කියන බණ කතා පොතේ. මේ සීහලවත් උපකරණේ තණ්ඩුල පේතවත්තුව කියලා කතාවක් තියෙනවා. එක දවසක් මිහින්තලා විහාරයේ වාසය කරපු ස්වාමින් වහන්සේ නමකගේ පියාණන් උන්වහන්සේ බැහැ දකින්න ආවා. ඉතින් මේ හාමුදුරුවෝ Tamanගේ පියාට ආහාර පිණිස සහල් ප්‍රමාණයක් මේ විහාරයේ ආරාමිකයන්ගෙන් ඉල්ලලා දුන්නා නැවත ලබා දෙන පොරොන්දුව පිට. එදිනම උන්වහන්සේ හදිසිය අපවත් වුණා. ඒ අපවත් වෙලා අර විහාරයේ සතු සහල් තමන්ගේ පියාට දීමේ පාප කර්මය නිසා ප්‍රේතෙක් වෙලා ඉපදුනා කියලයි මේ කතාවේ කියවෙන්නේ. ඉතින් සහල් වලට පාලි භාෂාවෙන් කියන්නේ තණ්ඩුල කියලානේ. ඒ නිසා සහල් නිසා හටගත් ප්‍රේතයාගේ කතාව තණ්ඩුල ප්‍රේතවත්තුව කියලා නම් කරලා තියෙනවා. දෙවෙනි කතාව දකින්න ලැබෙන්නේ අපේ අටුවා පොත්වල. ඒ කතාව දීඝභානක අභයහාමුදුරුවෝ ගැන විස්තර කරනකොට දක්වන කතාවක්. දීඝභානක අභයහාමුදුරුවෝ මිහින්තලේ හිටිය නායක ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ දීඝනිකාය කටපාඩමින් කීමේ හැකියාව සහිත ස්වාමින් වහන්සේ නමක් කියලායි කියන්නේ. අනුරාධපුරයේ ඉඳලා මිහින්තලේ දක්වා මාර්ගයේ ගමන් කරපු මිනිස්සුන්ව මංකොල්ල කාපු 500ක සොර මුලක් සිටියා. දවසක් මේ සොර මුල කතිකා කරගත්තා මිහින්තලා විහාරය මංකොල්ල කන්න. එහෙම කතා කරගෙන මිහින්තලයට ආවට පස්සේ ඒ විහාරයේ සිටි ආරාමිකයන් මේ අනතුර පිළිබඳව දීඝභානක අභයහාමුදුරුවන්ට දැනුම් දුන්නා. උන්වහන්සේ ඇහුවා ආරාමිකයන්ගෙන් විහාරයේහි සහල් තියෙනවද කියලා. එසේ ස්වාමිනී කියලා පිළිතුරු දුන්නා. එහෙනම් මේ සොර මුලට සහලින් බත් පිසලා සංග්‍රහ කරන්න කියලා අභයහාමුදුරුවෝ දැනුම් දුන්නා. ඉතින් අර ආරාමිකයන් අර 500ක් සොර මුලට සහල් පිසලා බත් සූදානම් කරලා සංග්‍රහ කළා. මේන් පැහැදීමටපත් වෙච්ච සොර මුල එදා අභයහාමුදුරුවෝ මුණ ගැහිලා තෙරුවන් සරණ ගියා කියලා ඒ කතාවේ කියවෙනවා. එදන් පටන් ඒ 500ක් සොර මුල මිහින්තලා විහාරයේ දායකයන් බවට පත් වුණා. මේ කතා දෙකින්ම අපිට පෙන්වුම් කරන්නේ මිහින්තලා විහාරයේ සතුව දිගුකාලීනව ධාන්‍ය සංචිත පවත්වාගෙන ආ බවයි. ඇතැම් විට මේ දානශාලාව සඳහාත් විහාරයේ සතු නොයෙක් කුඹුරු ඉඩකඩම් හේන් ආදියෙන් ලබාගත් ධාන්‍ය සංචිත භාවිත කළා කියලා අපිට හිතන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දානශාලාව පිළිබඳ කතා ප්‍රවෘත්තිය මෙතකින් අවසන් කරලා ඊළඟට අපි ඔබව කැඳවාගෙන යන්නේ මිහින්තලේ දක්නා ලැබෙන තවත් සුවිශේෂී ස්මාරකයකට. හැඳින්වීම සඳහා චේතියගිරිය, සෑග්‍රිය වගේ නම් භාවිතා කරන බව ඔබ දැනටමත් දන්නවා. ඒකට හේතු වෙන්නේ බොහෝ ස්තූප සංඛ්‍යාවක් මේ මිහින්තලේ කඳුගැට ආශ්‍රිතවත් ඒ වගේම තැනිතලා භූමිවලත් දකින්නට ලැබීම. මිහින්තලේ කියලා කියන්නේ චේතිය වලින් පිරිච්ච, ස්තූප වලින් පිරිච්ච කඳු ශිඛරයක්.
ඉතින් මේ ඇතැම් ස්තූප වන්දනාකරුවන්ගේ ආකර්ෂණයට ලක් වෙනවා වගේම තවත් ස්තූප වන්දනාකරුවන්ගේ අවධානයෙන් යම් තරමක් ඈත් වෙලා තියෙනවා. හුදකලා වෙලා තියෙනවා. ඒ වගේ එක් ස්තූපයක් තමයි ඇත්විහෙර ස්තූපය කියලා හඳුන්වන්නේ. මේ ඇත්විහෙර ස්තූපේ පිහිටා තිබෙන ගිරි ශිඛරය එහෙම නැත්නම් කඳු මුදුන මිහින්තලා කඳුවැටියේ තිබෙන උසම ස්ථානය. මුහුදු මට්ටමේ ඉඳලා ගත්තොත් එහෙම මීටර 309ක් විතර උසයි මේ කඳු මුදුන. ඒ නිසාමද කොහෙද බොහෝ වන්දනාකරුවන් ඇත්විහෙර ස්තූපේ නරඹන්න යනවා අඩුයි. දැන් මේ ඇත්විහෙර ස්තූපයට පියමන් කරන්න තියෙන්නේ අපි කලින් කතා කරපු නාගපොකුණේ ඉඳලා පියගැට 600ක් පමණ පසු කරන්න තියෙන මාර්ගයක ගමන් කිරීමෙන් මේ ස්ථානයට ඇත්විහෙර කියන නාමය ලැබුණු හැට ගැනත් අපි ඔබට කියන්න ඕනි. ඇත් කියන වචනේ ඇහුණු ගමන් හැමෝටම මතක් වෙන්නේ ඇත්තු නැත්නම් හස්තයෙන්. ඒ නිසා මේ විහාරය ඇතුන් සම්බන්ධ විහාරයක් කියලත් සමහර වන්දනාකාරයන් අතරේ වැරදි මතවාදයක් තියෙනවා. එහෙම වුණත් මේ වචනේ හැදිලා තියෙන්නේ අන්තෝ විහාර කියන pāli වචනේ. අන්තෝ කියලා කිව්වේ ඇතුළ කියන එකයි. ඒ නිසා මේ අන්තෝ විහාර කියලා කියන්නේ ඇතුල් විහාරය. එහෙමත් නැත්නම් ඇත් විහාරය. ඇත් විහෙර. ඒ කිව්වේ මිහින්තලා විහාර සංකීර්ණයේ වඩා අභ්‍යන්තරයේ පිහිටා තිබෙන වඩා ඇතුළට වන්නට පිහිටා තිබෙන විහාරය කියන එකයි. ඒ නිසා ඊට පස්සේ මේ ඇත්විහෙර කියන විහාරයේ නියම තේරුම ඇතුන් සම්බන්ධ වීම නිසා හටගත් එකක් නොව ඒ පිහිටා තිබෙන ස්ථානය අනුව හටගත් නාමකරණයක් බව හොඳින් සිහි තබාගෙනයි මේ ස්ථානයට ගමන් කරන්න ඕනේ. දැන් ඇත්විහෙර ඉදිකලේ කුමන රජතුමාද කියන ගැටලුව පිළිබඳව මතවාද දෙකක් දකින්න පුළුවන්. ඇතැම් පිරිසක් විශ්වාස කරනවා මේ ස්තූපය මහාදාටික මහානාග රජු විසින් ඉදි කරන ලද්දක් බව. අපි මීට පෙරත් සඳහන් කළා මිහින්තලේ ඇතැම් ස්මාරක ගොඩනගලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ පළමු වන සියවසේදී පමණ මහාදාටික මහානාග රජතුමා විසින්. විශේෂයෙන් මහාචාර්ය පරණවිතාන විශ්වාස කළා ඇත්විහෙර ස්තූපයත් මහාදාටික මහානාග රජතුමා විසින් ඉදි කරන ලද්දක් බව. එහෙම හිතන්න මුල් වුණේ මේ ඇත්විහෙර සමීපයේ පිහිටා තිබෙන පර්වත පෘෂ්ඨයක කොටවලා තියෙන සෙල්ලිපියක්. ඒ සෙල්ලිපිය මහාදාටික මහානාග රජතුමාගේ කාලයට අයිති. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ පළමු වන සියවසට. මේ අභිලේඛනය කියන්නේ මහාදාටික මහානාග රජතුමා විසින් මේ ඇත්විහෙරට සිදු කරන ලද පරිත්‍යාග කිහිපයක් පිළිබඳව. විශේෂයෙන්ම බදු වර්ග දෙකක් සහ කුඹුරු කරිස ප්‍රමාණයක් ඇත්විහාරයට පූජා කළ බව මේ ලිපියේ කියා තිබෙනවා. එහි ස්තූප නාමය හඳුන්වා තියෙන ආකාරයත් ඔබගේ අවධානයට ලක් විය යුත්තක්. ඒකේ ස්තූප නාමය දක්වලා තියෙන්නේ පරිබඩ චේත. එහෙමත් නැත්නම් පරිභණ්ඩ චේතිය කියලා. පරිබඩ කියන pāli වචනේ සැබෑ තේරුම තමයි පිරිවර්ණ ලද ස්තූපය. එහෙමත් නැත්නම් පරිවාර ස්තූපය කියන එක. ඒ කියන්නේ මිහින්තලේ ප්‍රධාන විහාර සංකීර්ණයේ වටා ඉදි කරලා තිබිච්ච ඒ ප්‍රධාන විහාර සංකීර්ණයේ පිරිවරා තිබෙන ස්තූපය කියන එකයි. ඒකෙන් පේනවා ක්‍රිස්තු වර්ෂ පළමු වන සියවස වෙනකොට මේ ඇත්විහෙර හඳුන්වන්න පාවිච්චි කළේ පරිබඩ චේතිය කියන නම බව. කොහොම වුණත් ඔය ස්ථානයට සමීපයේ තිබිලා තවත් අභිලේඛනයක් අනාවරණය කරගන්න පුළුවන්කම ලැබුණා. මේ අභිලේඛනය හඳුන්වන්නේ ඇත්විහෙර ගිරි ලිපිය කියලා. එහි සඳහන් කරලා තියෙනවා මේ ස්තූපය ඉදි කරවීම පිළිබඳ. දෙවන පිය ගාමිණී අබය මහරජුගේ මුණුබුරාවන දෙවන පිය පුඩකන අබය මහරජුගේ පුත්‍රයා වන දෙවන පිය ගාමිණී අබය මහරජතුමා විසින් මේ ස්තූපය කරවුවා කියලයි මේ අභිලේඛනය කියන්නේ. ඉතින් ඉතිහාසඥයොත් ඒ වගේම පුරාවිද්‍යාඥයොත් මේ දෙවන පිය ගාමිණී අබය එහෙමත් නැත්නම් මේ පරිබඩ චේතියේ නිර්මාණ කරුවා හඳුනාගෙන තියෙන්නේ භාතිකාභය විදියටයි. අපි දන්නවා භාතිකාභය රජතුමා ජීවත් වුණේ මහාදාටික මහානාග රජතුමාට වඩා කලින්.
ඇත්තටම මහාදාටික කියලා කියන්නේ වාතිකාභය රජතුමාගේ බාල සහෝදරයා. ඒ නිසා අපිට විශ්වාස කරන්න පුළුවන් වර්තමානයේ මේ ඇත්විහෙර කියලා හඳුන්වන ස්තූපය ඉදි කරන්නේ නැත්තේ මහාදාටික රජුරවන්ට කලින් හිටිය ඔහුගේ සහෝදරයා විසින්. ඒ කියන්නේ වාතිකාභය රජතුමා විසින්. පසුව මහාදාටික රජතුමා විසිනුත් ඒ ස්තූපයේ පැවැත්ම සඳහා කුඹුරු සහ වෙනත් බදු වර්ග පූජා කරන්නට ඇති බව. දැන් මේ ස්ථානයට ගොඩ වැදුනට පස්සේ අපිට දකින්න පුළුවන් වෙන්නේ බොරදම් වලින් අලංකාර කරපු පේසාවල්ලු 3කින් සමන්විත කුඩා ප්‍රමාණයේ ස්තූපයක්. මේ ස්තූපය උස සලකා බැලුවොත් එහෙම අඩි 15ක් පමණ. ඒ වගේම වට ප්‍රමාණය සලකා බැලුවොත් එහෙම මීටර් 36ක් පමණ. දැන් මේ ස්ථානය මිහින්තලයේ උසම ස්ථානය කියලා අපි ඔබට කලින් කිව්වා. ඒ නිසාම මෙතන අවට පරිසරේ නරඹන්න ඊටාම සුදුසු බොහොම ආකර්ශනීය තැනක් විදියට එතනට යන සංචාරකයෝ අතර ජනප්‍රිය වෙලා තියෙනවා. මේ ස්ථානයට ගියාම අංශක 360කට ඔබට මේ අනුරාධපුර භූදර්ශනය නරඹන්න පුළුවන්. විශේෂයෙන්ම නොයෙකුත් මහා පරිමාණ සහ කුඩා පරිමාණ වැව්, ඒ වගේම අක්කර ගානක් ඈතට දිව යන කුඹුරු ආයවල් වගේම වනාන්තර කලාපත් හරිම ලස්සනට ඇත්විහෙර කන්දේ ඉඳලා බලන්න පුළුවන්කම තිබෙනවා. ඔබ ඇත්විහෙර ස්තූපයේ සමීපයේ ඉඳලා ඊසාන පැත්ත බැලුවොත් ඔබට පේන්නේ මිහින්තලා මහාසෑය, ආරාධනා ගල සහ ඊට පසුබිමින් දිස්වෙන මහා කනදරාව වැව. ඒ වගේම ඔබ නැගෙනහිර පැත්ත බැලුවොත් ඔබට දර්ශනය වෙන්නේ මිහින්තලා වැව. දැන් මිහින්තලා වැව මහා කන්දරාව වගේ මහා පරිමාණ ජලාශයක් නෙවෙයි, කුඩා වැවක්. හැබැයි මිහින්තලෙන් හම්බෙච්ච අභිලේඛනවල මේ මිහින්තලා වැව ගැනත් සඳහන් වෙලා තියෙනවා. එනිසා ඒක බොහොම පෞරාණික වැවක්. ඒ වගේම ඔබ දකුණු දිශාව බැලුවොත් ඔබට පෙනෙන්නේ අර විජයාරාමේ නටබුන් සහිත කඳු ශිඛරය. බටහිර දිශාව බැලුවොත් එවිට නරඹන්න පුළුවන්කම තියෙනවා කළු දියපකුණ. ඒ කියන්නේ අර කාලබුද්ධ රක්කිත හාමුදුරුවෝ සම්බන්ධ කළු දියපකුණ ආරාම සංකීර්ණය. විශේෂයෙන් මේ කළු දියපකුණ ක්‍රිස්තු වර්ෂ 7-9 සීවස් වලදී වර්ධනය වුණා පබ්බත විහාර සංකීර්ණයක් විදියට. මෙන්න මේ වගේ ඇත්විහෙර කඳු මුදුනේ ඉඳලා අංශක 360කට අවට පරිසරයේ නරඹනකොට නොයෙකුත් ස්වභාවික භූදර්ශන වගේම නොයෙකුත් ඓතිහාසික ක්ෂේත්‍රවලට සම්බන්ධ ස්ථාන පිටා තිබෙන ඉසව් දැනගන්නත් ඔබට හැකියාව ලැබෙනවා. ඒ නිසා මිට පසුව මිහින්තලයේ නරඹන්න පැමිණියොත් නාගපකුණ සමීපයේ සිට පියයකට 600ක් පමණ ගමන් කිරීමෙන් තරමක් කඳුකර මාර්ගයක ගමන් කිරීමෙන් මේ ඇත්තිහෙර වෙත ළඟා වෙන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ ඇත්තිහෙර පිළිබඳ දැනගැනීමෙන් පස්සේ අපි සූදානම් වෙන්නේ ඔබත් සමගින් තවත් ඉතා වැදගත් ඉදිකිරීම් සමුදායක් වෙත ගමන් කරන්න. මේ ඉදිකිරීම් සමූහය පිහිටා තිබෙන්නේ මිහින්තලයේ අපි පෙර සඳහන් කරපු ඓතිහාසික ධාතු ගෘහයට ඉදිරිපසින්. තරමක් බෑවුම් සහගත භූදර්ශනයක් සහිත කලාපේ. මේ ස්ථානය අපි හඳුන්වන්නේ සිංහ පොකුණ කියලා. එහෙනම් ඇත්තිහෙර ළඟ ඉඳන් ඇවිදගෙන යමු අපි සිංහ පොකුණට. ආරාම සංකීර්ණයේ පිහිටා තිබෙන පොකුණු පිළිබඳව අපි මීට පෙර ආතුව ඔබව දැනුවත් කරලා තියෙනවා. ඔබට මතක ඇති පළවෙනි අග්ගබෝධි රජතුමා විසින් පිහිටවපු නාග පොකුණ අපි ඔබට වාර්තා කළා. මේ පොකුණු ප්‍රමාණ 3කින් දකින්න පුළුවන්. ඉතා කුඩා ප්‍රමාණයේ පොකුණු, මධ්‍යම ප්‍රමාණයේ පොකුණු සහ මහා පරිමාණ පොකුණු විදියට. දැන් කුට්ටම් පොකුණ, එහෙම නැත්නම් රිටිගල දකින්න හම්බ වෙන බන්දා පොකුණ, ඒත් නැත්තම් අබේගිරියේම තියෙන ඇත් පොකුණ, මේවා මහා පරිමාණ පොකුණු විදියටයි අපි අඳුරගන්නේ. ජේතවන විහාර සංකීර්ණයේ දකින්න ලැබෙන පොකුණු බොහෝමයක් මධ්‍යම ප්‍රමාණයේ පොකුණු.
ඊට අමතරව මේ මිහින්තලේ දකින්න ලැබෙන මේ පොකුණ සිංහ පොකුණ කියලා හඳුන්වන පොකුණ කුඩා ප්‍රමාණයේ පොකුණක් විදිහටයි අපිට අඳුර ගන්න පුළුවන්කම තියෙන්නේ. අපි මීට කලින් පෙන්නපු කන්දේ ඉහළ මට්ටමේ පිහිටි නාග පොකුණේ ඉඳලා මැටි නල ඔස්සේ රැගෙන ආපු ජලය සිංහ කටක් සහිත පිහිල්ලකින් මේ පොකුණ මැද්දට වැටෙනවා. මේ පොකුණ නිර්මාණලා තියෙන්නේ ස්වභාවික ගල් පෘෂ්ඨයක් මත කපා උපමට්ටම් කළ ගල් පෝරු කිහිපයක් චතුරස්‍රාකාර ආකෘතියකට සම්බන්ධ කිරීම මගින්. දැන්ට අපිට පේන විදිහට සිංහ පොකුණ භාවිතා කරලා තියෙන්නේ මේ බෑවුම් සහිත ප්‍රදේශයේ වාසය කරපු භික්ෂුන් වහන්සේලාගේ ස්නාන කටයුතු සඳහා වෙන්න ඕනේ. මීට පෙර ආතු අපි හිටිය මැදමළුවේ ඉඳලා මේ අටසැටලෙන් පැත්තට තියෙන භූමි භාගය බෑවුම් සහිත භූමි භාගයක්. ඒ නිසා තනින් තන ගල් ප්‍රාකාර ඉදි කරලා පස්සෝදා යාම වළක්වලා ඒ අතර අවකාශ සමතලා මට්ටමට පත් කරගන්න ඒ කාලේ හිටපු වාස්තු විද්‍යාඥයෝ කටයුතු කරලා තිනවා. එතකොට මේ අපි ඉන්න පරිශ්‍රය පංචාවාස පරිශ්‍රයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. දැන් පංචාවාස කියලා කියන්නේ ආවාස පහකින් සමන්විත ඒකක. ඇතැම් විද්වතුන් මේ ආකෘතිය පංචාවාස යනුවෙන් හැඳින්වීමට ඒ තරම් එකඟතාවක් නැහැ. ඕන් කියන්නේ මේ ආවාස පංචාවාස නෙවෙයි මේවා පිරිවෙන් වශයෙන් හඳුන්වන්න ඕනේ කියන එකයි. සිංහ පොකුණට සමීපයේම පංචාවාස ආකෘතිය සිහිපත් කරන නේවාසික කුටි පිහිටා තිබෙනවා. එතකොට ඒ කුටිවල වැඩ වාසය කරපු භික්ෂුන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා සිංහ පොකුණ භාවිතා කළා වෙන්න පුළුවන්. දැන් සිංහ පොකුණ කියන නම මේට ලැබෙන්න හේතු උනේ මේ ආශ්‍රිතව නිර්මාණය කරලා තියෙන සිංහ රූප. මම මීට කලින් ඔබට කිව්වා මේ ජලය ගෙන එන පිහිල්ල සකස් කරලා තියෙන්නේ ඉදිරිපස ගාත් ඉදිරියට ඔසවා නැගී සිටින තත් කරන ආකාරයෙන් නිර්මාණය කරලා තියෙන සිංහ රූපයකින්. ඒ වගේම මේ පොකුණේ අනිත් පැත්තේ අඩි 5කට වඩා උස සිංහ රූපයක් දකින්න පුළුවන්. විශේෂත්වය වෙන්නේ මේ සිංහ පොකුණේ පාදමේ පැති රාමු වලට බෙදා වෙන් කරලා ඒ එක් එක් රාමුව තුල විවිධාකාර කැටයම් අර්ධ උන්නත කැටයම් නිර්මාණය කරලා තිබීම. මේ කැටයම් අතර ගජසිංහ රූප, ඒ වගේම උක්කුටකයෙන් ඉන්න සිංහ රූප, ඇත් රූප, ඇත් ගොව්වන් යනුවෙන් හඳුන්වාගෙන සිටින රූප, ඒ වගේම මල්ලව පොර නිරූපණය කරලා තියෙන කැටයම්, ඇතම් විට නාට්‍යමය ජවනිකා මේ ආදී නොයෙකුත් කැටයම් දකින්න ලැබෙනවා. ඒ නිසා මේ අනුරාධපුර යුගයේ දෙවනි භාගයේ කැටයම් කලාව සම්බන්ධයෙන්ුත් සිංහ පොකුණ අපිට බොහෝම වැදගත් වෙනවා. ඊළඟට අපි ඔබට ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ මේ සිංහ පොකුණට නම ලැබෙන්න හේතු වුණු ඒ ප්‍රධාන සිංහ රූපය සහිත පෘෂ්ඨයයි. මෙන්න සිංහයා. සිංහ පොකුණේ නම හැදෙන්න මුල් වෙච්ච දැවැන්ත සිංහ රූපය. දැන් ඔබට හොඳින් පේනවා ඇති අපේ උස ප්‍රමාණයත් එක්ක කොයිතරම් වගේ විශාලත්වයක් මේ සිංහ රූපේ දරනවද කියලා. අඩුම ගානේ අඩි 7කට ආසන්න උස ප්‍රමාණයකින් යුක්තයි. මේ සිංහයා නිර්මාණය කරලා තියෙන්නේ අර මං කලින් කිව්ව සිංහ පොකුණ නිර්මාණය කරලා තියෙන ස්වභාවික ගල් පෘෂ්ඨයේම කැටයමක් විදිහට. ඒ කියන්නේ නෙලීමක් විදිහට. Tamanගේ පසුපස ගාත් වලින් හිටගෙන ඉදිරිපස දෑත් ඉදිරියට ඔසවා ගනිමින් නැගී සිටින ප්‍රතාපවත් සිංහ රූපයක්. මේ සිංහ රූපය පිළිබඳ අධ්‍යයනය කරපු ලංකාවේ පළමු පුරාවිද්‍යා කොමසාරිස්වරයා වන එස්.සී.පී. වෙල් මහත්මයා මේ සිංහ රූපයේ නිර්මාණශීලී ලක්ෂණ වලින් අමන්දානන්දයටපත් වුණා. එතුමා කියනවා ලංකාවේ දක්නට ලැබෙන සියලුම සත්ත්ව රූප අතරින් විශිෂ්ටතම මූර්තිය වෙන්නේ සිංහ පොකුණේ දක්නට ලැබෙන මේ සිංහ රූපය කියලා. එතකොට
මේ පොකුණේ ඉහළ කැටයම් තීරු වලත් අපිට විවිධාකාර සිංහ රූප දකින්න පුළුවන්. පාර්ශ්වගත සිංහ රූප, ඉදිරිපසට හැරී සිටින සිංහ රූප, උක්කුටුකෙන් සිටින සිංහ රූප, ඒ නොයෙක් සිංහ රූප කුඩා කැටයම් තීරු වල දක්නට ලැබෙනවා. නමුත් මේ ප්‍රධාන සිංහ රූපේ නිර්මාණය කළේ හුදෙක් අලංකරණාංගයකටත් වඩා පොකුණේ රඳවා තබා ගන්නා ජලය පිටකිරීමේ නිර්මාණශීලී මාධ්‍යයක් විදියටයි. සිංහයාගේ මුහුණු ප්‍රදේශය යම් තරමකට විනාශ වෙලා තිබුණා වුණත් අර ඉහළ පොකුණේ ජලය පිටට නික්මිලා ආපු සිදුරු, ඒ කියන්නේ සිංහයාගේ මුව ප්‍රදේශය තවම අපිට යම් තරමකින් දැක ගන්න පුළුවන්. දැන් මේ විදිහේ විශේෂත්වයකින් යුක්තව මේ පොකුණ ඉදිකලේ ඇයිද කියන කාරණයත් අපි තරමක් සලකා බලන්න ඕනේ. සාමාන්‍ය අදහස නම් මේ නේවාසික අංගනයේ හිටපු භික්ෂුන් වහන්සේලාගේ ස්නානය සඳහා සිංහ පොකුණ පාවිච්චි කළා කියන එකයි. ඒක තේරුම් ගන්න ඕනේ මේ ඉදිරිපසින් දක්නට ලැබෙන නේවාසික කුටි සමග. මම මීට කලින් කිව්වා මේ ආකාරයේ සැලසුම් පංචාවාස කියලා ඇතැම් උගතුන් හඳුන්වනවා කියලා. සාමාන්‍යයෙන් පංචාවාසයක් කියලා කියන්නේ ප්‍රාකාරයෙන් වටවෙච්ච විවෘත අවකාශයක තියෙන ගොඩනැගිලි පහක්, ආවාස පහක්. ප්‍රධාන ආවාසය මධ්‍යගතව පිහිටනවා. එය ප්‍රමාණයනුත් විශාලයි. අලංකරණ අංගවලින් බැලුවත් අනිත් ඒවාට වඩා සාපේක්ෂව විශිෂ්ටයි. අනිකුත් ගොඩනැගිලි හතර ඒ ප්‍රධාන ගොඩනැගිල්ල පැත්තට මුහුණ දාලා එකිනෙකට ප්‍රතිමුඛව පිහිටනවා. නමුත් මේ ස්ථානයේ දකින්න ලැබෙන අපිට ගොඩනැගිලි 3ක් පමණයි. ඒ නිසා මේ වගේ ගොඩනැගිලි එකක අර්ධ පංචාවාස කියලා ඇතැම් උගතුන් විසින් හඳුන්වනවා. දැන් මේ පංචාවාසය බැලුවත් ඉතා හොඳින් පේනවා ප්‍රධාන ගොඩනැගිල්ලේ ద్వාර මණ්ඩපය අනිත් ගොඩනැගිලි වලට වඩා විභූතිමත් විදිහට අලංකරණාත්මකව සරසා තිබෙන ආකාරය. අර පුන්කලස් සහිත මුරගල් යොදලා අලංකාර කොරවක්ගල් සහිතව ద్వාර මණ්ඩපය නිර්මාණය කළා තියෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ එහි වැඩ සිටිය ස්වාමින් වහන්සේ නායක ස්වාමින් වහන්සේ නමක්, ප්‍රධාන ස්වාමින් වහන්සේ නමක් බව. අවශේෂ කුටිවල උන්වහන්සේ යටතේ ඉන්න ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කරන්න ඇති. දැන් මේ සමස්ත පරිශ්‍රය එකට සලකා බැලුවොත් එහෙම අපිට තේරුම් ගන්න පුළුවන් මේ විහාරයේ යම් ආකාරයක නායකත්වයක් දරපු ස්වාමින් වහන්සේ නමක් වෙන්න ඕනේ මේ පරිශ්‍රයේ හිටියේ. උන්වහන්සේගේ පරිහරණයට වෙන්න ඕනේ මේ වගේ අලංකරණ කැටයම් සහිත විභූතිමත් පොකුණක් කුඩා පරිමාණයෙන් නිර්මාණය කළේ. ඒ නිසා අර බහුතර පිරිසක් විශ්වාස කරන විදියට සමස්ත භික්ෂුන් වහන්සේලාගම ස්නානය සඳහා නොවේයි. යම් විශේෂිත ස්වාමින් වහන්සේ නමකගේ හෝ කණ්ඩායමක ස්නානය සඳහා පමණක් සිංහ පොකුණ වෙන් කළා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. මම මීට පෙරත් ඔබට කිව්වා මිහින්තලයේ හිටපු ප්‍රධාන ස්වාමින් වහන්සේ අර පූර්ව ලිපිවල හඳුන්වා දීලා තියෙන්නේ නකාබලන හිමියන් කියලා. ඒ කිව්වේ නිකාය පාලනය කරන, Tamanගේ භික්ෂු පිරිස අධීක්ෂණය කරන හිමියන් කියලා. දැන් ඒ කටයුතු සිදු කරපු සන්නිපාත ශාලාව, ඒ වගේම ධාතු ගෘහය, දානශාලාව මේ සියල්ල පිටා තිබෙන්නේ මේ නේවාසික කුටි වලට බොහොම සමීපයෙන්. ඒ නිසා මේ විහාරයේ පරිපාලනය ගෙන ගිය ප්‍රධාන ස්වාමින් වහන්සේ වාසය කළේ මේ සිංහ පොකුණට ඉදිරිපසින් දක්නට ලැබෙන ආවාස සංකීර්ණයේ කියන අදහස වඩාත් සම්භාවිතාවක් තියෙන අදහසක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. ඒ අනුව සිංහ පොකුණ මිහින්තලයේ ප්‍රධාන ස්වාමින් වහන්සේගේ, නායක ස්වාමින් වහන්සේගේ පරිහරණය සඳහා වෙන් කළ බවයි අපේ නිගමනය. දැන් මේක වෙන්න බැරි කමක් නැහැ. මහනුවර යුගයේ විහාරාරාම ගත්තම අපි දන්නවා නායක ස්වාමින් වහන්සේලා වැඩ සිටිය, එහෙම නැත්නම් සංඝරාජ ස්වාමින් වහන්සේලා වැඩ සිටිය ස්ථානවල විශේෂ රූප නිර්මාණය කරනවා. උදාහරණයක් වුවොත් එහෙම ත්‍රිසිංහ රූපය. ත්‍රිසිංහ රූපය නිර්මාණය කළේ ගොඩක් වෙලාවට ඔය සංඝරාජ හාමුදුරුවෝ වගේ නායක ස්වාමින් වහන්සේ නමක් වැඩ හිටිය තැන්වල. රිදී විහාරය වගේ විහාරවල මේ ත්‍රිසිංහ රූප දකින්න පුළුවන්. ඒ වගේ අර භික්ෂු සංස්ථාවේ ස්තරායනය අනුව ගොඩනැගිලි වල විභූතිමත් භාවයත් අඩු වැඩි වෙලා ගියා. මේ නිසා සිංහ පොකුණ අපිට සම්බන්ධ කරන්න වෙන්නේ මිහින්තලයේ හිටිය භික්ෂුන් වහන්සේලාගේ ස්තරායනයේ ඉහළම ස්තරායනයේ සටහන් කරපු නකාබලන හිමියන් හා සම්බන්ධ පොකුණක් විදියටයි.
පොකුණ නැරඹීමෙන් අනතුරුව ඔබ රැගෙන යන්න අප සූදානම් වෙන්නේ මිහින්තලයේ වඩාත් පෞරාණික ස්මාරක ක්ෂේත්‍රයකට. ඒ තමයි කණ්ඨක චෛත්‍ය සහ අටසැටලෙන් පිහිටා තිබෙන ක්ෂේත්‍රය. නමුත් අවාසනාවකට වගේ අදටත් මේ වැඩසටහන සඳහා වෙන් වී තිබෙන කාල සීමාව අවසන් වෙනවා. ඒ නිසා එවැනි පුළුල් ස්මාරක සහිත ක්ෂේත්‍රයකට ඔබව කැඳවාගෙන යන්න අද අපේ උරුම යාත්‍රාව ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ සඳහා නැවතත් තවත් උරුම යාත්‍රාවක් ඔබට අභිමුඛ කිරීමේ බලාපොරොත්තුවෙන් අදට ඔබගෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.